සෙල්සියස් අංශක 27 තියෙනවා 0.3ක් ඝන ඩෙසිමීටරයට මෝල් වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 200. එහෙනම් අපි ඉස්සෙල්ලාම මේක ඇඳගමු රූප සටහන. පොඩි ගැටලුවක් තියෙනවා මේ පෑන් ඉවරලා මේ පොඩි පෑන් ගෙන මේ ඒවා පෙනේ ගන්න නැහැ ලියනකොට. මෙන්න තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එයා තියෙන්නේ සෙල්සියස් අංශක 27. මෙයාගෙන් තියෙනවා ඝන සෙන්ටිමීටර 200ක්. එයාගේ සාන්ද්‍රණය 0.3යි මවුල ඝන ඩෙසිමීටරයට. 0.3යි මවුල ඝන ඩෙසිමීටරයට. ඊගාවට සෙල්සියස් අංශක 29 පවතිනවා 0.2 ඝන ඩෙසිමීටරයට මවුල වන HCl ද්‍රාවණ ඝන සෙන්ටිමීටර 300. එවනම් මෙතන ඝන සෙන්ටිමීටර 300ක් තියෙනවා. ඒකේ තියෙන්නේ HCl. එයා තියෙන්නේ සෙල්සියස් අංශක 29. මෙයා 28 මෙයා 29. මේකේ ඝන සෙන්ටිමීටර 300ක්. එයාගේ සාන්ද්‍රණය 0.3 හරියගේ 3යි මෙයාගේ 0.2යි. මවුල ඝන ඩෙසිමීටරය. මේ දෙන්න මිශ්‍ර කරන්න. දැන් මිශ්‍ර කරපුවාම මෙතන 300යි 200යි එකතු වුණාම ඝන සෙන්ටිමීටර 500ක් වෙනවා. ඝන සෙන්ටිමීටර 500ක් වෙනවා. ඒ වගේම මේ දෙන්න මිශ්‍ර කරපුවා මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 40ක් වෙනවා. සෙල්සියස් අංශක 40ක් වෙනවා. right. එහෙමනම් බලන්න මෙන්න මේක දැන් අපිට රූප සටහන ඇඳ ගන්න වෙනවා. පොඩ්ඩක් පැහැදිලි මදි ගතියකුත් පේනවා. බලන්න ටිකක් අමාරු පාඩමක්. මම ඉන්න මැසේජ් කරන එක නැමැත්තුවා. නැත්නම් කට්ටිය මැසේජ් බල බල ඉන්නවා. ඊගාවට පන්ති පටන් ගත්තාම රිවිෂන් එක පටන් ගන්නෙම මෙතනින්. අන්තිමේදී මට වෙන යනවා ඊට පස්සේ පාඩම් බැලුවා. අද අහගන්න ගණන් තුනයි හදන්නේ. ඒ ගණන් තුන හරියටම අහගන්න. සෙල්සියස් අංශක 27 තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා ඝන සෙන්ටිමීටර 200ක්. එයාගේ සාන්ද්‍රණය 0.3යි ඝන ඩෙසිමීටරයට මවුල. HCl තියෙනවා සෙල්සියස් අංශක 29 තියෙන්නේ. එයාගේ සාන්ද්‍රණය 0.2යි ඝන ඩෙසිමීටරයට මවුල. එයාගේ ඝන සෙන්ටිමීටර 300ක් තියෙනවා. මේ දෙක මිශ්‍ර කරපුවම මේක අම්ලයක් සහ භස්මයක්. අම්ල භස්ම ප්‍රතික්‍රියාවක් තාපදායකයි කියලා අපි පාඩම මුලදීම කිව්වා. ඒ අනුව මෙන්න මේ දෙන්න මිශ්‍ර කරපුවම 500ක් වෙනවා. අවසාන උෂ්ණත්වයේ 40ක් වෙනවා. මෙන්න මේ ද්‍රාවණයේ ඝනත්වය අපි ගත්තොත් D කියලා. එයා දීලා තිනවා 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරය. සාමයාගේ විශිෂ්ටතා පදාර්ථතාවයේ ජලයේ විශිෂ්ටතා පදාර්ථතාවයට සමානයි කියලා සලකන්න වෙනවා. ඒක 4.2යි ජූල් ග්‍රෑමයට කෙල්විනට. එඳ ගන්න බලන්න මෙන්න මේ රූප සටහන. මේ රූප සටහන එඳ ගන්න. right. හරි. එහෙනම් අපි බලමු ගානේ පළවෙනි කොටස අහන්නේ ඊයේද ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න කියලායි කියන්නේ. ඊයේද ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය ලියන්න කියලායි කියන්නේ. right. එතකොට මෙන්න මේ රසායනික සමීකරණය ලිව්වොත් එහෙම අපිට ලියන්න වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl.
හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක ජලය. රසායනික ප්‍රතික්‍රියාවට තුලිත කරන්න වෙනවා. සෝඩියම් ක්ලෝරයිඩ් ජලය හැදෙනවා HCl සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ජලය තමයි හැදෙන්නේ. හරි. එතකොට බලන්න ඕනේ ප්‍රතික්‍රියාව තුලිතයිද කියලා ඉස්සල්ලාම. මෙතන හයිඩ්‍රජන් එකයි මෙතන හයිඩ්‍රජන් එකයි මෙතන හයිඩ්‍රජන් දෙකයි. මෙතන සෝඩියම් එකයි මෙතන සෝඩියම් එකයි. මෙතන ක්ලෝරින් එකයි මෙතන ක්ලෝරින් එකයි මෙතන ඔක්සිජන් එකයි මෙතන ඔක්සිජන් එකයි ප්‍රතික්‍රියාව තුලිතයි. එහෙනම් ලියා ගන්න තුලිත රසායනික සමීකරණය. තුලිත රසායනික සමීකරණය ලියා ගන්න. HCl ධන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය රසායනික ප්‍රතික්‍රියාව තුලිතයි. අපි අමුතුවෙන් තුලිත කරන්න දෙයක් නැහැ. භාවිතා කරපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්නවා. භාවිතා කරපු ගණනයි ප්‍රතික්‍රියා වෙන ගණනයි සමහරක් වෙලාවට සමාන වෙන්නත් පුළුවන් අසමාන වෙන්නත් පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මෙතෙන්දී නම් HCl මවුල එකක් ගත්තොත් HCl මවුල එකක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක්. හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් මවුල එකක් සමග ජලීය මවුල එකක්. මේ ප්‍රතික්‍රියාවේ එතකොට බලන්න ඕනේ වැඩිපුර මවුල තියෙන්නේ මොකද්ද? ඒකෙන් මවුල ඉතිරි වෙනවා. උදාහරණයක් විදිහට මෙතන HCl මවුල වැඩිපුර තිබ්බොත් HCl මවුල ඉතිරි වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල HCl මවුල වලට වඩා වැඩිපුර තිබ්බොත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ඉතිරි වෙනවා. දැන් බලන්න අපි අරන් තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 200. එයාගේ සාන්ද්‍රණය 0.3යි ඝන ඩෙසිමීටරයට මවුල. එහෙනම් අපි බලනවා මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කොච්චරක් අපි අරන් තියෙනවද කියලා. එහෙනම් NaOH සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කීයක් තියෙනවද කියලායි බලන්න. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න සමානයි N සමානයි Cv. එහෙනම් ලියමු මේ විදිහට භාවිත කළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. නැත්නම් යොදාගත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. NaOH සමානයි Cv. සාන්ද්‍රණය කීයද සාන්ද්‍රණය? 0.3යි ඝන ඩෙසිමීටරයට මවුල. 0.3යි මවුල ඝන ඩෙසිමීටරයට. පරිමාව සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ඝන සෙන්ටිමීටර 200ක් තියෙනවා. ඝන සෙන්ටිමීටර 200ක් තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දැන් එහෙමනම් අපි ඝන ඩෙසිමීටර ඝන සෙන්ටිමීටර ඒකක එකිනෙකට වෙනස්. එන ඒකක පරිවර්තනයක් එනවා. මම ගිය සතියේ කියලා දුන්නා ඔයගලන්ට ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන විදිහ. ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්නේ 10 ඍණ 3න් වැඩි කරලා. එහෙමනම් 0.3යි මවුල ඝන ඩෙසිමීටරයට කියන එක වැඩි කරනවා 200 වැඩි කිරීම 10 ඍණ 3යි. ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්න 10 ඍණ 3. ඔව් ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්න 10 ඍණ 3න් වැඩි කරනවා ඝන ඩෙසිමීටර. එහෙමනම් මෙතන ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරද්දී 10 ඍණ 3න් වැඩි වෙනවා. මේ බිඳුවයි මෙතනින් බිඳු දෙකක එකක් වම 10 ඍණ එකක් වෙනවා. එහෙම නැත්නම් අපිට සුළු කරන්න පුළුවන් මිසලා මේ 3 200න් වැඩි කරනවා. මම හිතන්නේ එහෙම කරන එක ලේසි. මේ දශම ස්ථානයක් බිඳුවෙන් අරුණාම 20 වරක් 3 60ක් වෙනවා. වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. ඝන ඩෙසිමීටරයට මේ ඝන ඩෙසිමීටරයි ඉන්නේ. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එනවා මෙතන 60 වැඩි කිරීම 10 ඍණ 3යි කියන්නේ 0.06යි මවුල. එහෙනම් මේකේ තියෙනවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.06ක් මවුල. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 0.06ක් මවුල තියෙනවා.
හදාගන්න භාවිත කළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. භාවිත කළ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්න. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණනේ 0.06. දැන් අපි බලනවා ඊගාවට අහන්නේ ප්‍රතික්‍රියා කරපු HCl මවුල ගන්න. ප්‍රතික්‍රියා කරපු HCl මවුල ගන්න තමයි අහන්නේ. ප්‍රතික්‍රියා කරපු HCl මවුල ගන්න හොයන්න කලින් ද්‍රාවණයේ පවතින HCl මවුල ගන්න හොයන්න ඕන. එහෙනම් ලියමු ඊගාවට ද්‍රාවණයේ නැත්නම් භාවිත කළ HCl මවුල ගන්න. භාවිත කළ HCl මවුල ගන්න. භාවිත කළ HCl මවුල ගන්න. එහෙනම් භාවිතා කරපු HCl මවුල ගණන සමාන වෙනවා එයාගේ සාන්ද්‍රණය කීයද 0.2 ඝන ඩෙසිමීටරයට මවුල්. 0.2 ඝන ඩෙසිමීටරයට මවුල්. පරිමාව එයාගේ ඝන සෙන්ටිමීටර 300යි. ඝන සෙන්ටිමීටර 300යි. ඝන සෙන්ටිමීටර 300. එහෙමනම් මෙතන නැවත ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරන්න ඕනේ. එහෙමනම් 0.2 මවුල ඝන ඩෙසිමීටරයට වැඩි කිරීම 300 වැඩි කිරීම 10^3 ඝන ඩෙසිමීටර වෙනවා. 300 වැඩි කිරීම 10^3යි ඝන ඩෙසිමීටරට. දැන් මේ ඝන ඩෙසිමීටරයට මේ ඝන ඩෙසිමීටර කැපෙනවා. එහෙමනම් මෙතන 0.2 300. දශම දෙකෙන් මේ බිඳුවක් අයින් කරපුවම 38 2 60යි. 60 වැඩි කිරීම 10^3යි මවුල්. 60 වැඩි කිරීම 10^3යි මවුල්. ඒ කියන්නේ 0.06යි මවුල්. එහෙනම් මෙතනක් තියෙන්නේ 0.06යි මවුල ප්‍රමාණය. 0.06යි මවුල ප්‍රමාණයක් තමයි තියෙන්නේ. 0.06යි මවුල. right එහෙනම් ඔන්න භාවිතා කළපු සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ HCl මවුල ගන්න. 0.06යි මවුල. දැන් බලන්නකො මෙතන මෙයාගේ මවුල 0.06 තියෙන්නේ මෙයාගේ මවුල 0.06 තියෙන්නේ. එහෙනම් තොලිත රසායනික සමීකරණයට අනුව මෙයාගේ මවුල යම්කිසි ප්‍රමාණයක් වැය වෙනවා නම් මෙයාගෙනුත් ඒ හා සමාන ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. ඇත්තටම දැන් මෙතන මවුල එකක් නෙවෙයිනේ තියෙන්නේ. කීයද HCl මවුල තියෙන්නේ? 0.06. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල තියෙන්නේ 0.06. එහෙනම් HCl මවුල සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගන්නයි සමානයි. මේ වැයවන මවුල සමාන ප්‍රමාණ වලින් මේ පැත්තේ ඇදෙනවා ජලය සහ සෝඩියම් ක්ලෝරයිඩ්. එහෙනම් මෙතෙන්දී
ප්‍රතික්‍රියා කරන HCl මවුල ගන්න නැහැ. ද්‍රාවණයේදී HCl මවුල ගන්නට මොකද වෙන්නේ? සමානයි. ඒ අනුව ප්‍රතික්‍රියා කරන HCl මවුල ගන්න 0.06 වෙනවා. එහෙනම් ප්‍රතික්‍රියා කළ HCl මවුල ගන්න නැහැ. 0.06ක් වෙනවා. ප්‍රතික්‍රියා කළ HCl මවුල ගන්න 0.06ක් වෙනවා. ඊළඟට අහන්නේ අපෙන් උෂ්ණත්ව වෙනස කීයද කියලා. උෂ්ණත්ව වෙනස. right. එහෙනම් මං එනවා උෂ්ණත්ව වෙනසට. උෂ්ණත්ව වෙනස මං කිව්වා හැමතිස්සෙම ගන්නේ අවසාන උෂ්ණත්වයෙන් අඩු කරන ආරම්භක උෂ්ණත්වය කියලා. එහෙමනම් උෂ්ණත්ව වෙනස සමාන වෙනවා අවසාන උෂ්ණත්වය. අඩු කරනවා ආරම්භක උෂ්ණත්වයන් දෙකක් තියෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෙල්සියස් අංශක 27යි HCl 29යි. එහෙනම් අපි කරන්නේ ආරම්භක මධ්‍යම උෂ්ණත්වය තමයි ගන්න. එහෙනම් ලියන්න ආරම්භක මධ්‍යම උෂ්ණත්වය. උෂ්ණත්වයට සමානයි අවසාන උෂ්ණත්වය අඩු කිරීම ආරම්භක මධ්‍යම උෂ්ණත්වය. අවසාන උෂ්ණත්වය අඩු කිරීම ආරම්භක මධ්‍යම උෂ්ණත්වය. උෂ්ණත්වයට සමානයි අවසාන උෂ්ණත්වය අඩු කිරීම ආරම්භක මධ්‍යම උෂ්ණත්වය. පන්තියේ මැක්සිමම් 100යි දාලා තියෙන පැකේජ් එක. ඒ ඉන්න 100 තමයි ගන්න පුළුවන් උපරිම. බැරි අයට රෙකෝඩින් එක දාන්නම් යාළුවෝ ඉතින් සම්බන්ධ වෙන්න මම ෆෝන් එක එළියෙන් තිබ්බයින්ද කෝල් එකේ ඉන්න. right. එහෙනම් උෂ්ණත්වය වෙනස කියන්නේ අවසාන උෂ්ණත්වය අඩු කිරීම ආරම්භක මධ්‍යම උෂ්ණත්වය. දැන් බලන්න මෙතන අවසාන උෂ්ණත්වය කීයද? 40යි සෙන්ටිග්‍රේඩ්. අඩු කිරීම ආරම්භක මධ්‍යම උෂ්ණත්වය ගන්න දෙන්නේ. ඒ කියන්නේ මේ උෂ්ණත්ව දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන. එහෙනම් 27 එකතු කිරීම 29 බෙදෙනවා දෙකෙන්. ආරම්භක මධ්‍යම උෂ්ණත්වය. 27 එකතු කිරීම 29 බෙදීම දෙක කියන්නේ මේ අතරමැදි සංඛ්‍යාව 28. එහෙනම් 40යි සෙන්ටිග්‍රේඩ් අඩු කිරීම 28යි සෙන්ටිග්‍රේඩ්. 28යි 40යි කියන්නේ වෙනස 12යි. එහෙනම් උෂ්ණත්වය වෙනස සෙල්සියස් අංශක 12ක් වෙනවා. උෂ්ණත්වය වෙනස සෙල්සියස් අංශක 12ක් වෙනවා. සාමාන්‍යයෙන් අපි උෂ්ණත්වය වෙනස ගන්නේ තීටා කියලා. එහෙනම් උෂ්ණත්වය වෙනස සෙල්සියස් අංශක 12ක් වෙනවා. right. ඊළඟට එනවා මෙහිදී සෑදෙන ජලයේ මෝල ගණන කොච්චරක්ද කියලා. මම ඉස්සෙල්ලා කිව්වා ප්‍රතික්‍රියක වැය වෙන ප්‍රමාණයට සමාන ප්‍රමාණ වලින් හැදෙනවා. එහෙනම් මෙහිදී සෑදෙන ජලයේ මෝල ප්‍රමාණය වැය වෙන HCl ප්‍රමාණයට වැය වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රමාණයට සමාන වෙනවා. ඊයනෝ සෑදෙන ජලයේ මෝල ගණන 0.06ක්. සෑදෙන ජලයේ මෝල ගන්න 0.06ක් වෙනවා. කවුරුනේ ඔය සෝඩියම් ක්ලෝරයිඩ් කොච්චරක් හැදෙනවද කියලා ඒත් 0.06. නිකමට හිතන්න මෙතන තිබ්බේ 0.04යි කියලා. 0.04යි කියලා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අඩුවෙන් තියෙන්නේ. එතකොට HCl 0.04ක් වැයවලා තව 0.02ක් ඉතිරි වෙනවා. මෙයාගේ ඉතිරි වෙනවා. කොච්චරද? මෙයාගේ මේ ප්‍රමාණය අනුව නම් 0.02ක් ඉතිරි වෙනවා. එතකොට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තමයි ප්‍රතික්‍රියාවට වැය වෙන්නේ මුල මුලින්. එතකොට ජලය හැදෙන්නේ 0.06ක් නෙමෙයි
ජලය හැදෙන්නේ 0.04ක්. මෙයා හැදෙන්නේ 0.04යි. ජලයයි සෝඩියම් ක්ලෝරයිඩ්. ඒන්න එවැනි අවස්ථාවකදී අපි මේකට කියනවා ප්‍රතික්‍රියාවේ සීමාකාරී සාධකය කියලා. ප්‍රතික්‍රියාවේ සීමාකාරී සාධකය කියලා කියන මේ අවස්ථාව. right. එන්න බලන්න ඊගාවට. ඊයේද අවස්ථාවේ පිට වූ තාප ප්‍රමාණය. පිට වූ තාප ප්‍රමාණය ගණනය කරන්නේ Q සමාන mc තමයි. Q සමාන mc. එහෙනම් Q සමාන වෙනවා mc ට. බලන්න ඔන්න දත්ත ටික දුන්න විනාඩියක් ගණන් Q සමාන mc ට දාලා ගණනය කරගන්න පුළුවන්ද කියලා. අපි දන්නවා ද්‍රාවණවල ඝනත්වය දීලා දෙන්නේ. එහෙනම් ඝනත්වය කියන්නේ ස්කන්ධයේ ඝනත්වය කියන්නේ ස්කන්ධය බෙදීම පරිමාව. එහෙනම් ස්කන්ධය කියන්නේ ඝනත්වය වරක් පරිමාව. මම ගිය සතියේ කියලා දුන්නා. ඒ අනුව මෙතන m වෙනුවට දානවා dvct. dvct. එහෙම ගත්තාම මෙතන ඝනත්වය ජලීය ඝනත්වය වෙන 1 ග්‍රෑම් ඝන සෙන්ටිමීටරය. පරිමාව මේ දෙන්න එකතු කරපුවම 500යි ඝන සෙන්ටිමීටර. විශේෂ තාප ධාරණාවේ දීලා තිනවා 4.2 ජූල් ග්‍රෑමීටර් කෙල්විනයට. ඊට උෂ්ණත්ව වෙනස අපි දැන් හොයාගත්තා 12 සෙන්ටිග්‍රේඩ්. 12 සෙන්ටිග්‍රේඩ්. දැන් බලන්න මෙතන ඝන සෙන්ටිමීටරයට මෙයා කැපෙනවා. මේ ග්‍රෑමීටරත් එක්ක කැපෙනවා. මේ කෙල්විනයට මේ සෙල්සියස් කැපෙනවා. මෙන්න මේකට සෙල්සියස් කැපෙනවා. ඒනෝ මෙතන 500 වැඩි කිරීම 4.2 වැඩි කිරීම 12 මොනවද දෙන්නේ? ජූල්. 500 වැඩි කිරීම 4.2 වැඩි කිරීම 12යි ජූල්. සුළු කරපුවාම අගයක් එනවා. දශම ස්ථානයේ අයින් කරන්න පුළුවන් මේ බිඳුවෙන් එතකොට 50 වැඩි කිරීම 42 වැඩි කිරීම 12 ජූල් වෙන 50 වැඩි කිරීම 42 වැඩි කිරීම 12 12 5 ගත්තාම 60යි මෙන්න බිඳුව 42යි ජූල් 6 2 12න් 2 ලිව්වා ඉතිරි එකක් 6 4 24 1යි 25යි මෙන්න බිඳු 2යි 25200යි ජූල් ජූල් 25200ක් එනවා ප්‍රතික්‍රියා තාපය. පිට වූ තාප ප්‍රමාණය. ඊළඟට අහනවා මේකේ ප්‍රතික්‍රියා තාපය අපි ඒක හදාගමු මෞලික තාපය කියලා හදාගන්න ගානේ. මෞලික තාපය. එහෙනම් මේ 25200ක තාප ප්‍රමාණයක් පිට උනේ කොච්චර මෞල ප්‍රමාණයක් සඳහාද? 0.06ක් සඳහා. 25200ක තාප ප්‍රමාණයක් පිට උනේ මෞල 0.06ක් සඳහා. එහෙනම් මෞල එකක් සඳහා කොච්චරක්ද කියලා හොයන්න ඕන. මේක මට මෙහෙම ලියන්න පුළුවන් නේද එතකොට? 0.06යි මවුල HCl වේවා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වේවා. එතෙන්දී පිටවන තාප ප්‍රමාණය 25200යි ජූල්. 25200යි ජූල්. එහෙමනම් මවුල එකක් කරන්න මේ පැත්ත මම කරන්නේ 0.06න් බෙදනවා.
එහෙනම් මේ පැත්තත් බෙදෙනවා 25200 බෙදෙනවා 0.06. එහෙනම් මෙන්න මේ මවුල ජූල් මවුලයට මෞලික තාපය. right උත්තරයක් ගන්න පුළුවන් අපිට මේ විදිහට 25200 බෙදෙනවා 0.06. අපිට එනවා 4,20,000. ජූල් 4,20,000. මෙන්න මේ 0.3 කිලෝ කියලා උපසර්ගයට ගත්තොත් අපිට ගන්න පුළුවන් 420 කිලෝ ජූල් කියලා. 420 කිලෝ ජූල්. සිම්පල් එක. ඉහත පරීක්ෂණය සිදු කිරීමට සුදුසු උපකරණ කට්ටලයක් ඇඳ එනම් කරන්න. ඉහත පරීක්ෂණය සිදු කරන්න සුදුසු උපකරණ කට්ටල. දැන් මම මේ ඇඳලා තින්නේ දල සටහනක්. නෝන අපි මේක කරන්නේ කැලරි මීටරය කියන විශේෂිත වූ උපකරණයේ යටතේ. කැලරි මීටරයක් කියන්නේ එක භාජනයක් තියෙනවා. ඒ භාජනයේ පිටින් තව භාජනයක් තියෙනවා. මේ සඳහාගන්නේ තඹ භාජන ගන්න. උපදෙමු තම භාජනයක් තියෙනවා. මෙන්න මේ භාජන දෙක අතර තාප පරිවාරක ද්‍රව්‍යයක් තියෙනවා. මේ තියන්නේ තාප පරිවාරක. يعني මේකෙන් පරිසරයට ලාභ හානි වෙන එක අවම කරලායි තියෙන්නේ. මෙන්න මෙයාට පියනක් තියෙනවා. ඒකත් තාප පරිවර්ණය කරන ලද පියනක්. ඊගාට මෙතන පොඩි සිදුරක් තියෙනවා. මේකේ උෂ්ණත්වය මෙනෙහි ගැනීම සඳහා උෂ්ණත්වමානය ඇතුළත් කිරීම සඳහා. මේ දෙන්නේ උෂ්ණත්වමානය. උෂ්ණත්වමානය. ඊළඟට මේක ද්‍රාවණය හොඳට මිශ්‍ර කරන්න ඕනේ. ඒ සඳහා මන්තයක් කියලා එකක් තියෙනවා. මේ තියෙන්නේ මන්තය. මේ උපකරණය ගත්තාම අපි කියනවා කැලරි මීටරය කියලා. මේකට කියනවා කැලරි මීටරය කියලා. එහෙනම් අපිට මේක ඇතුළට තමයි අපි දාන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HCl. ඒ කියන්නේ ද්‍රාවණය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl. මෙන්න උපකරණ පද්ධතිය.
right ඊළඟට එමු අපි ඉහත පරීක්ෂණයේදී සිදු කරන උපකල්පන තුනක්. එකක් තමයි අපි මේ ද්‍රාවණ තණුක නිසා ඒගොල්ලන්ගේ තාපධාරිතාවයන් ඒගොල්ලන්ගේ ඝනත්ව ජලයේ ඝනත්වයට සමානයි කියලා උපකල්පනය කරනවා. දෙවෙනි එක මේ ද්‍රාවණ වල විශිෂ්ට තාපධාරිතාවයෙන් ජලයේ විශිෂ්ට තාපධාරිතාවයට සමානයි කියලා උපකල්පනය කරනවා. අපිට පරිසරයට තාපය හානි නොවන බව උපකල්පනය කරනවා. අනේ මිශ්‍රණය ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිමාවයේ වෙනසක් සිදු නොවන බව උපකල්පනය කරනවා. මේ උගන්වලා තියෙන්නේ නේද ලියන්න පළවෙනි එක. ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිමාවයේ වෙනසක් සිදු නොවන බව. ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිමාවයේ වෙනසක් සිදු නොවන බව. දෙවෙනි එක ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිසරයට තාපය හානි නොවන බව. ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිසරයට තාපය හානි නොවන බව. ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිසරයට තාපය හානි නොවන බව. තුන්වෙනි එක ද්‍රාවණ තණුක බැවින් ඒවායේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන බව. ඒවායේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන බව. ඒවායේ ඝනත්වය ජලයේ ඝනත්වයට සමාන බව. ඊගාවට ද්‍රාවණ වල විශිෂ්ට තාපධාරිතා ජලයේ විශිෂ්ට තාපධාරිතාවයට සමාන බව. ජලයේ විශිෂ්ට තාපධාරිතාවයට සමාන බව. ඊට ප්‍රතික්‍රියාව තාපදායකද තාප අවශෝෂකද කියලා අහනවා. මේක අම්ල භස්ම ප්‍රතික්‍රියාවක්. ඒක තාපදායකයි. තාපදායක ප්‍රතික්‍රියාවක ලකුණ අපි ඍණ විදියට තමයි සලකන්නේ. එන්න ලියන්න තාපදායක වේ. ලකුණ ඍණ. අපි මේකට ශක්ති සරණක් ඇඳුත් එහෙම නිකමට උඩින් තියෙන්නේ ප්‍රතික්‍රියක කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl. යා පානින් තියෙන්නේ ප්‍රතිඵල සෝඩියම් ක්ලෝරයිඩ් ජලය. මෙන්න ශක්ති සරණ. ඔන්න එක ප්‍රශ්නයක් ඉවරයි. ඊළඟට මම දැන් මේ ස්ටයිරෝෆෝම් කෝප්පයක් තියෙන ප්‍රශ්නයක් දැම්මා. මෙන්න මේ ප්‍රශ්නේ. කොහොම සංචරණ සීමා නම් දිගට මෙයයි වගේ මේ මාසේ නෙමේ අඩුම අගෝස්තු වෙනකල් පන්ති පටන් ගන්න නම් බැරි වෙයි. ඒ ඉන්න ඉස්කෝලේ පටන් ගෙනත් මාසයක් දෙකක් පන්ති පටන් ගන්න දෙන එකක් නැහැ. මේ ආකාරයටම තමයි කරන්න වෙන්නේ.
අම්ල භාෂ්මයේ ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියා තාපයේ සෙවීම සඳහා තාක්ෂණ වේදයේ හදාරන සිසුවෙකු සකස් කරන ලද ඇටවුමක් දීලා තියෙනවා. මන්තය, ආවරණය, උෂ්ණතමානය, රිජිෆෝම් කෝප්පය, වීදුරු බීකරය. අපිට ඉස්සෙල්ලා රූප සරණේ මේ කැලරි මීටරේ වෙනුවට මේක ඇතුලේ බීකරයක් අරගෙන මේකට බීකරයක් අරගෙන මැදින් රිජිෆෝම් පුරවන්න පුළුවන්. එහෙම නැත්නම් රිජිෆෝම් කෝප්පයක් අරගෙන වීදුරු බීකරයකට රිජිෆෝම් කෝප්පයක් දාලා රිජිෆෝම් වලින් පුරවන්න උනත් පුළුවන්. රෙදි කැලි දැම්මත් හරි. right. HCl ද්‍රාවණයේ ආරම්භක උෂ්ණත්වය 30ක් කියලා දීලා තිනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයේ ආරම්භක උෂ්ණත්වය 36.4ක් කියලා දීලා තියෙනවා. එහෙනම් හොඳට මතක තියාගන්න ඕනේ එතන ද්‍රාවණ සමාන උෂ්ණත්වවල නෙමෙයි තියෙන්නේ. එහෙනම් ආරම්භක මධ්‍යම උෂ්ණත්වයක් ගන්න ඕනේ. මිශ්‍රණයේ උපරිම උෂ්ණත්වය 43.2යි. විශේෂ තාප ධාරිතාවය 4200යි. ජලයට සමානයි. ද්‍රාවණයේ ඝනත්වය ඝන මීටරයට කිලෝග්‍රෑම් 100යි කියලා දීලා තියෙන්නේ. ඒක 1000ක් කරගත්තා නම් හරි. ජලය වෙනවනේ එතකොට 1000ක් කරගන්න. හරි. එහෙනම් මම මේකටත් පොඩි රූප සරණක් අඳින්නම්. අන්න ටිකක් වේගින් කරන්නම් හේතුව රෙකෝඩින් එක මම හෙට YouTube එකට දාන්නම්. ඒකට ඕගොල්ලන්ට නොතේරෙන තැනක් තිබ්බොත් නැවත අවධානය යොමු කරගන්න පුළුවන්. HCl තියෙනවා. මේ HCl මේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ දෙක මිශ්‍ර කරපුවම මේ තියෙන්නේ මිශ්‍රණය. ඒ කියන්නේ සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක ජලයනේ හැදෙන්නේ. HCl වල ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. HCl වල ආරම්භක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වල ආරම්භක උෂ්ණත්වය 30.4යි. මිශ්‍රණයේ උපරිම උෂ්ණත්වය 43.2යි. ද්‍රාවණයේ විශිෂ්ට තාප ධාරිතාවය 4200යි. ද්‍රාවණයේ ඝනත්වය 1000 කරගන්න 1000 කිලෝග්‍රෑම් ඝන මීටරය. 1000ක් කරගන්න. සම්මත තත්ත්වයේදී HCl වල සාන්ද්‍රණය 2 ඝන ඩෙසිමීටරයට මවුල. එයාගේ ඝන සෙන්ටිමීටර 20ක පරිමාවක් අරගෙන තියෙනවා. ඊගාවට සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 2 ඝන ඩෙසිමීටරයට මවුල. එයාගේ ඝන සෙන්ටිමීටර 10ක් අරන් තියෙනවා. සාන්ද්‍රණය සමාන වුණාට පරිමාණ අසමානයි. ඒ හින්දා HCl මවුල ගණනයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණනයි සමාන නොවන විත්තිය ගණන හදන්න උත්සාහ කරපු කෙනෙකුට තේරෙනවා ඇති. HCl මවුල ගණනයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණනයි සමාන නැහැ. right බලන්නේ නම් ඉහත ප්‍රතික්‍රියාව සඳහා තුලිත රසායනික සමීකරණය HCl එකතු කිරීම සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හැදෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් එක්ක ජලය. HCl එක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සෝඩියම් ක්ලෝරයිඩ් ජලය. හයිඩ්‍රජන් 2යි හයිඩ්‍රජන් 2යි හයිඩ්‍රජන් හරි. ක්ලෝරින් 1යි ක්ලෝරින් 1යි ක්ලෝරින් හරි. සෝඩියම් 1යි සෝඩියම් 1යි සෝඩියම් හරි. ඔක්සිජන් 1යි මෙතන ඔක්සිජන් 1යි ඔක්සිජන් හරි. ප්‍රතික්‍රියාව තුලිත කරන්න දෙයක් නැහැ. ප්‍රතික්‍රියාව තුලිතයි. ඔන්න තුලිත රසායනික සමීකරණ. ප්‍රතික්‍රියාවට සහභාගී වන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණනයි අහන්නේ. එතකොට අපිට ඉස්සෙල්ලාම බලන්න ඕනේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල කීයක් තියෙනවද? ඒ තියෙන ප්‍රමාණය ඔක්කොම සහභාගී වෙනවද කියලා හොයාගන්න නම් HCl මවුල ප්‍රමාණයත් හොයාගෙන ඉන්න වෙනවා.
අහන්නේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ගණන මිසක් ද්‍රාවණයේ අපි එකතු කරනු ලබන මවුල ගණන නෙමෙයි. එහෙනම් බලන්න ඕනේ කාගේද මවුල වැඩිපුර තියෙන්නේ. වැඩිපුර තියෙන කෙනාගේ ඉතිරි වෙනවා, අඩුවෙන් තියෙන කෙනාගේ ඔක්කොම වැය වෙනවා. එහෙනම් මම ගන්නවා මෙතන NaOH. n සමානයි Cv. මම අද මේ chat එකේම ඔක්කොම disable කරේ පාඩම ටිකක් අමාරුයි. එහෙනම් NaOH කියන්නේ Cv සාන්ද්‍රණයේ වරක් පරිමාව. එතකොට මෙයාගේ සාන්ද්‍රණය 2 ඝන ඩෙසිමීටරයට මවුල. පරිමාව 10 ඝන සෙන්ටිමීටර. එහෙනම් 2 මවුල dm ඍණ 3 වැඩි කිරීම ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර ගන්න 10 ඍණ 3න් වැඩි කරනවා. එහෙනම් 10 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර. මේ ඝන ඩෙසිමීටරයට මෙයා අයින් වෙනවා. දෙවරක් 10 20යි. 20 වැඩි කිරීම 10 ඍණ 3යි මවුල. ඍණ 3න්ගේ දශම ස්ථාන 3ක් කියලාට එනවා. එහෙනම් 0.02යි මවුල. කවුද මේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එහෙනම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල තියෙනවා මෙතන 0.02යි මවුල ප්‍රමාණය. හදාගන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල ප්‍රමාණය. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.02. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.02ක් තියෙනවා. ඔය විදිහටම අපිට ගන්න පුළුවන් HCl මවුල ගන්න. HCl මවුල ගන්න. එහෙනම් NaHCl සමානයි Cv. ඔන්න HCl මවුල ගන්නයි හොයන්නලා හැත්තෙන්නේ. එතකොට මෙතන සාන්ද්‍රණයේ HCl වල ඝන ඩෙසිමීටරයට මවුල 2යි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වලට සමානයි. ඒක වෙනසක් නැහැ. 2යි මවුල ඝන ඩෙසිමීටරය. හැබැයි මෙතන මෙයාගේ පරිමාව 10යි මෙයාගේ නම් 20යි පරිමාව. එහෙනම් 20යි ඝන සෙන්ටිමීටර. HCl පරිමාව ඝන සෙන්ටිමීටර 20ක් වෙනවා. දැන් බලන්න ඝන ඩෙසිමීටර ඝන සෙන්ටිමීටර තියෙන්නේ. ඒ නිසා මම කරන්නේ ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරනවා 10 ඍණ 3න් වැඩි කරලා. එහෙනම් මෙතන 2යි මවුල ඝන ඩෙසිමීටරයට වැඩි කිරීම 20 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන ඩෙසිමීටර. ඝන සෙන්ටිමීටර ඝන ඩෙසිමීටර කරා. එහෙනම් මෙයයි අයින් වෙනවා. 20 වරක් 2 40යි. 40 වැඩි කිරීම 10 ඍණ 3. කියන්නේ 0.04. මවුල. එහෙනම් මෙයාගේ මවුල තියෙනවා 0.04. බින්දුවයි 4ක් තියෙනවා මවුල. දැන් බලන්නකෝ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.2ක් තිබුණේ HCl මවුල 0.04ක් තියෙනවා. 0.02යි 0.4. ඒ අනුව HCl වැඩිපුර තියෙනවා. හැබැයි HCl එක්ක තුලිත රසායනික සමීකරණයට අනුව ප්‍රතික්‍රියා කරන්නේ HCl මවුල එකක් නම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල එකක්.
එහෙනම් මෙතන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නේ අඩුවෙන් තියෙන්නේ. එහෙනම් මෙයා ප්‍රතික්‍රියාවේ සීමාකාරී සාධකයේ වෙනවා. එහෙනම් ප්‍රතික්‍රියාවට සහභාගී වෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල 0.2ක්. ඒ හා සමාන ප්‍රමාණයක් තමයි සහභාගී වෙන්නේ HCl. එතකොට මෙතන 0.04ක් තිබ්බට ඔක්කොම ප්‍රතික්‍රියා කරන්න තරම් ප්‍රමාණවත් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෑ පරීක්ෂණ. ඒ ඉන්න සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය මෙයා අඩු කරොත් එම 0.2ක් ඉතිරි වෙනවා. එහෙනම් ද්‍රාවණයේ ඉතිරි වෙනවා HCl 0.02. හේතුව මෙන්න මේ 0.02ට HCl ප්‍රතික්‍රියා කරන්න තරම් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෑ. ඔක්කොම ප්‍රතික්‍රියා කරලා ඉවරයි. එහෙනම් මෙන්න මේ ප්‍රතික්‍රියාවේදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් HCl ගත්තම මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ එකට එක මෝල් අනුපාතයක. HCl ධන NaOH සෝඩියම් ක්ලෝරයිඩ් ධන ජලය. මේ තිබ්බේ HCl තිබ්බ 0.04. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් තිබ්බ 0.02. මේ තිබ්බ ප්‍රමාණය. හැබැයි ප්‍රතික්‍රියා කරන්නේ මෙච්චරයි. එහෙනම් මෙයාගේ ප්‍රතික්‍රියා කරනවා 0.02. මෙයාගේ ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා 0.02. ඒ අනුව සෝඩියම් ක්ලෝරයිඩ් උත් හැදෙන්නේ 0.02යි. ජලය හැදෙන්නේ 0.02. හේතුව මෙයාගේ මවුල එකක් එක්ක මෙයාගේ මවුල එකයි. එහෙනම් මෙයාගේ මවුල 0.2ක් එක්ක මෙයාගේත් මවුල 0.2යි. ඉතිරි වෙනවා මෙයාගේ මවුල 0.2ක්. එහෙනම් මේ වැය වෙන මවුල ප්‍රමාණයට සමානව සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය හැදෙනවා. එහෙනම් ජලයේ මවුල 0.02ක් තමයි හැදෙන්නේ. ඊළඟට අහන්නේ අපිට එම ප්‍රතික්‍රියාවට සහභාගී වෙන HCl මවුල ගන්න 0.02යි. සෑදෙන ජලයේ මෝල් ප්‍රමාණයත් 0.02ක් වෙනවා. එහෙනම් මෙන්න මේ කොටස ලියා ගන්න සෑදෙන ජලයේ මෝල් ප්‍රමාණය කියන එකට. ඒක එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි. ඊළඟට අහනවා ද්‍රාවණ මිශ්‍ර කළ පසු උෂ්ණත්ව වෙනස කොච්චරක්ද කියලා. අපි දන්නවා උෂ්ණත්ව වෙනස ගන්නේ අවසාන උෂ්ණත්වයෙන් අඩු කරන්න ඕනේ ආරම්භක මධ්‍යස්ථ උෂ්ණත්වය. උෂ්ණත්ව වෙනස සමානයි අවසන් උෂ්ණත්වය අඩු කිරීම ආරම්භක මධ්‍යස්ථ උෂ්ණත්වය. ආරම්භක මධ්‍යස්ථ උෂ්ණත්වය. උෂ්ණත්වය වෙනස සමානයි අවසන් උෂ්ණත්වය අඩු කිරීම ආරම්භක මධ්‍යස්ථ උෂ්ණත්වය. අවසන් උෂ්ණත්වය 43.2 සෙන්ටිග්‍රේඩ්. ආරම්භක මධ්‍යස්ථ උෂ්ණත්වය ගන්නේ ආරම්භක උෂ්ණත්ව දෙකේ එකතු අරගෙන දෙකෙන් බෙදනවා. මෙයා 30යි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 30.4යි. බෙදුවා දෙකෙන්. 30.4යි එකතු කරලා දෙකෙන් බෙදිච්චාම 30.2යි. එහෙනම් 43.2න් අඩු කරන්න ඕනේ 30.2. එහෙනම් දෙකෙන් දෙකක් ගියපුවම බිඳුවයි 43න් 30ක් ගියපුවම 13යි සෙන්ටිග්‍රේඩ්. එහෙනම් උෂ්ණත්ව වෙනස තීටා වල ගේනවා 13යි සෙන්ටිග්‍රේඩ්. මම ඒක පැත්තකින් ලියාගත්තේ පස්සේ ගාන හදන්න අමතක වුණොත් එහෙම. ඔන්න තීටා වල ගේනවා 13යි සෙන්ටිග්‍රේඩ්.
තීටා මුලගේ සෙන්ටිග්‍රේඩ් 13ක් වෙනවා. අවසාන ද්‍රාවණයේ ස්කන්ධය අහනවා. ඊගාවේ. අවසාන ද්‍රාවණයේ ස්කන්ධය අහනවා ඊගාවට. අපි දන්නවා ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. ඝනත්වය කියලා කියන්නේ ස්කන්ධයේ බෙදීම පරිමාව. එතකොට ස්කන්ධය කියලා කියන්නේ ඝනත්වයේ වරක් පරිමාව. ස්කන්ධය කියන්නේ ඝනත්වයේ වරක් පරිමාව. ගානේ දීලා දිනවා ඝනත්වය මං කිව්වා 100 කියන එක 1000 කරගන්න කියලා. ජලයේ ඝනත්වයට සමාන වෙන්න. එහෙනම් මෙතන ඝනත්වය 1000යි ඝන මීටරයට කිලෝග්‍රෑම්. ඝන මීටරයට කිලෝග්‍රෑම් 1000යි. පරිමාව මෙයාගේ තියෙනවා 20යි මෙයාගේ 10යි 30යි. එහෙනම් අවසාන පරිමාව ඝන සෙන්ටිමීටර 30ක් වෙන්නේ. ආන්නේ අවසාන ද්‍රාවණීය ස්කන්ධයෙන් එහෙනම් 20යි 10යි මිශ්‍ර කරපුවම 30ක් වෙනවා. එහෙනම් පරිමාව 30ක් වෙනවා. හැබැයි ඝන සෙන්ටිමීටර. ඝන සෙන්ටිමීටරයි 30ක් වෙන්නේ. ඒ නිසා මම මේ ඝන සෙන්ටිමීටර ඝන මීටර කරනවා. මම ගිය සතියේ කියලා දුන්නා. ඝන සෙන්ටිමීටර ඝන මීටර කරන්නේ 10 ඍණ 6න් වැඩි කරනවා. ඝන සෙන්ටිමීටර ඝන මීටර කරනවා 10 ඍණ 6න් වැඩි කරනවා. එහෙනම් 1000යි කිලෝග්‍රෑම් ඝන මීටරයට වැඩි කිරීම 30 වැඩි කිරීම 10 ඍණ 6යි ඝන මීටර. ඔන්න ඝන සෙන්ටිමීටර ඝන මීටර කරා. එහෙනම් මේ ඝන මීටරයට මෙයා කැපිලා යනවා. 1යි 2යි 3යි 10යි 3යි මෙතනින් කැපෙනවා 10යි 3ක් 10යි ඍණ 3 වෙනවා. එහෙනම් උත්තරේ එනවා 30 වැඩි කිරීම 10යි ඍණ 3යි කිලෝග්‍රෑම්. 30 වැඩි කිරීම 10යි ඍණ 3යි කියන්නේ 0.03යි කිලෝග්‍රෑම්. මම ඒකේ විදිහට තියාගන්න. ඔන්න ද්‍රාවණීය ස්කන්ධය. මම එකක් පැත්තකින් ලියා ගන්න නැත්නම් මතක වෙන්නේ ඉඳලා. 30 වැඩි කිරීම 10 ඍණ 3යි කිලෝග්‍රෑම්. වැඩි කිරීම 10 ඍණ 3යි කිලෝග්‍රෑම්. ඊළඟට අහනවා ප්‍රතික්‍රියාවේ තාප විපර්යාසය කීයද කියලා. දැන් අපි ද්‍රාවණයේ ස්කන්ධය හොයාගත්ත නිසා අපි කෙලින්ම පාවිච්චි කරනවා Q = mc θ කියන සමීකරණය. එහෙනම් තාප විපර්යාසය කියුණා Q = mc θ. තාප විපර්යාසය කියුණා Q = mc θ. ද්‍රාවණීය ස්කන්ධය අපි ගත්තා. කීයද? 30 වැඩි කිරීම 10 ඍණ 3යි කිලෝග්‍රෑම්. විශිෂ්ට තාපධාරිතාවයේ දීලා තිනවා 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. 4200යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. උෂ්ණත්ව වෙනස සෙල්සියස් අංශක 13යි. සෙල්සියස් අංශක 13යි උෂ්ණත්වය. එහෙනම් මේක සුළු කරපුවාම අපිට එන්න ඕනේ
ප්‍රතික්‍රියාතාවය මේ කිලෝග්‍රෑමයට මේ කිලෝග්‍රෑම් මේ කෙල්විනියට සෙල්සියස් අයින් කරනවා. එහෙනම් මෙතන දෙනවා 30 වැඩි කිරීම 10 ඍණ 3යි 4200යි 13යි ජූල්. බින්දු 3ක් තියෙනවා 10 ඍණ 3න් 1 කපනවා. එහෙනම් 3 වරක් 2 6යි 3 වරක් 4 12යි. 126 වැඩි කිරීම 13යි ජූල්. 126 වැඩි කරනවා 13. එනවා 1638ක් ජූල්. ජූල් 1638යි. ජූල් 1638යි. ඊළඟ කොටසට එන්නකො. ඊළඟට අහනවා කැලරි එකක් කියන්නේ ජූල් 4.2ක් කියනවා. කැලරි එකක් කියන්නේ ජූල් 4.2ක් කියනවා. අපෙන් අහනවා ප්‍රතික්‍රියාදාපයේ කැලරි වලින්. කැලරි එකක් කියන්නේ ජූල් 4.2ක්. බලන්න ප්‍රතික්‍රියාදාපය. හතරේ දශම 2යි ජූල් කියන්නේ 1යි කැලරිනේ මේ තියෙන්නේ මේකම අනිත් පැත්තට ලිව්වම. ජූල් 4.2ක් කියන්නේ 1යි කැලරි. එහෙනම් 1638ක් හොයන්න කලින් ජූල් එකක් බලන්න ඕනේ. එකක් කරන්න මොකද කරන්නේ? මේ පැත්ත 4.2කින් බෙදෙනවා. එහෙනම් මේ පැත්තත් බෙදෙනවා 4.2කින්. මේ පැත්ත 4.2කින් බෙදපුවාම ජූල් එකක් එනවා. එහෙනම් මේ පැත්තත් බෙදෙනවා 4.2. දැන් 4.2ක් නෙමෙයි නන්නේ කිය 1638. එහෙනම් මේ පැත්තේ 1638ක් ජූල් කරන්න වැඩි කරනවා 1638. 1638න් වැඩි කරනවා. එහෙමනම් අපි එහා පැත්තත් වැඩි කරනවා 1638න්. මේ පැත්තත් වැඩි කරනවා 1638න්. එහෙනම් එක බෙදීම 4.2 වැඩි කිරීම 1638. එන 1638 බෙදීම 4.2. 1638 බෙදීම 4.2. එනවා 390ක්. එහෙනම් මෙතන එනවා කැලරි වලින් ගත්තොත් 390ක්. කැලරි වලින් ගත්තාම 390. මෙන්න විභාග මට්ටමේ ගණන්. ඔබ ඔයගලගේ රිවිෂන් එක පටන් ගන්නෙව තාප රසායනය කියන පාඩම් වලින් තමයි. විභාගයේ ෂුවර් එකටම ඔයගලගේ දෙසැම්බර් දක්වා යයි.
දැන් තේරෙනවනේ රටේ තමන් වැදගත් තැනකට ගියේ නැත්නම් සමාජයේ ජීවත් වෙන්න සෑහෙන්න අමාරුයි. තමන්ගේ ගමන රට කොයි පැත්තට ගියත් තමන්ට යන්න සිද්ධ වෙනවා. එන්න මේ කාලේ කොරෝනා කිය නිකන් ඉඳලා හරියන්නේ නැහැ. පුළුවන් විදියට පොතක් පතක් බලලා තමන්ගේ දැනුම තහවුරු කරගන්න. ඒ වගේම මේක අවස්ථාවක් කරගන්න. ඔය ඉංග්‍රීසි දැනුම ටිකක් වර්ධනය කරගන්න. වචන දවසකට 25ක් 30ක් හරි පාඩම් කරලා පොඩ්ඩක් ඉංග්‍රීසි වචන දැනුම වැඩි කරගන්න. මොකද ඉංග්‍රීසි අත්‍යවශ්‍ය වෙනවා ඉස්සරහට. එන්න පරීක්ෂණයේ සිදු කිරීමේදී සිසුවා විසින් සිදු කරනු ලබන උපකල්පන තුනක්. පරීක්ෂණයේ සිදු කිරීමේදී සිසුවා විසින් සිදු කරනු ලබන උපකල්පන තුනක්. එකක් තමයි ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිමාවේ වෙනසක් සිදු නොවන වගේ. එහෙනම් ලියන්න පළවෙනි එක. ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිමාවේ වෙනසක් සිදු නොවන බව. ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිමාවේ වෙනසක් සිදු නොවන බව. දෙවෙනි එක. ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිසරයට තාපය හානි නොවන බව. ද්‍රාවණ මිශ්‍ර කිරීමේදී පරිසරයට තාපය හානි නොවන බව. තුන්වෙනි එක. ද්‍රාවණ මිශ්‍ර කිරීමට යොදා ගනු ලබන භාජන සහ උපකරණ. ද්‍රාවණ මිශ්‍ර කිරීමට යොදා ගනු ලබන භාජන සහ උපකරණ. ද්‍රාවණ මිශ්‍ර කිරීමට යොදා ගනු ලබන භාජන සහ උපකරණ. තාපය අවශෝෂණය නොකරන බව. තාපය අවශෝෂණය නොකරන බව. ඊගවට අවසාන පියවර වශයෙන් අහනවා ජලයේ මූල එකක් සෑදීමට අදාළ ඉහත ප්‍රතික්‍රියාවේදී සිදුවන තාප විපර්යාසය ගණනය කරන්න කියලා. මට මතක විදියට නම් හැදුනේ මවුල 0.2 ජලයේ. ජලයේ මවුල 0.02ක් සඳහා තාපය කොච්චරක් පිට වුණාද කියලා මට නම් මතක නැහැ. මම මෙතනින් disable කරන්නම් මේ message දාන්න පුළුවන් එක. කවුරු හරි දාන්න බලන්න message එකක්. කොච්චර තාපයක් පිට වුණාද තාප විපර්යාසය කීයදාවි කියලා ඉස්සෙල්ලා කොටසේදී. ඒ වගේ කවුරුත් දන්නේ නැහැ. 1638 ජූල්. එහෙනම් 0.02ක් වෙද්දී 1638 නම් මවුල එකක් වෙද්දී බලන්න 1638 බෙදෙනවා කියන්න 0.02. 1638 බෙදෙනවා 0.02කින්. එහෙනම් ජලයේ මවුල එකක් සෑදීමේදී පිටවන තාපය 1638 බෙදෙනවා 0.02. එනවා 81900ක්. 81900යි ජූල්. මේක කිලෝ ජූල් කරොත් 81.9යි කිලෝ ජූල්. 81.9යි කිලෝ ජූල්. ඔන්න මං ඔයගලන්ට මේ කියලා දුන්නා දැන් මේකේ